සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. අපවත් වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි. මහනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් හෙට ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරෙයි. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වීමට කැබිනට් අනුමැතිය. බස්නාහිර පළාතේ පාසල්වල සියලුම ශ්‍රේණී ලබන 29 වනදා සිට යළි ආරම්භ කිරීමට තීරණයක්. බංගලාදේශයේ සරණාගත කඳවුරක ගින්නකින් 400ක් අතුරුදන්. අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ යෙදෙන හෙට දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පස්වරුවේ පැවැත්වෙන්නේ නිදහස් චතුරශ්‍රයේදී. අපවත් වී වදාළ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පණ්ඩිත මහෝපාද්‍යය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය මෙවන විට ගල්කිස්ස ධර්මපාලාරාමයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීමට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙක්ව සිටියා. අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පණ්ඩිත ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ දීර්ඝ කාලයක සිට සමීපව ඇසුරු කිරීමට ලැබීම තුළින් ජීවිත ඥානය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලාංකීය සමාජයේ පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයේම ප්‍රකට අතිවරයාණන් වහන්සේ නමක් වන අතර උන්වහන්සේගේ දේශනා ශෛලිය ලොකු කුඩා සැමසිත ආකර්ෂණය කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ සුපටිපන්න භික්ෂුන් වහන්සේ නමකගේ කාර්යභාරය ඉතා මැනවින් ග්‍රහණය කරගෙන ඇති බවත් උන්වහන්සේ සමාජීය හා දේශපාලන වශයෙන් වූ ජාතික වගකීම කිසිවිටකත් පැහැර නොහැරිය බවත් ජනාධිපතිවරයා සිය ශෝක පණිවිඩයෙන් සඳහන් කර තිබෙනවා. උත්තරීතර මහානායක පදවියට ආලෝකයක් වූ කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ පළ කළ ප්‍රඥා මහිමයසේම කරුණා බරිත බවද ලෝකයට වටිනා ආදර්ශයක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. රටත් සමාජයත් සුවපත් කිරීමට අනලස්ව කැප වූ නාහිමිපාණන් වහන්සේ අපවත්වීම පෞද්ගලිකව සේම පොදුවේ සමස්ත බෞද්ධ ලෝකයටත් දැරිය නොහැකි තරම් පාඩුවක් බවයි ජනාධිපතිවරයා සිය ශෝක පණිවිඩයෙන් සඳහන් කර ඇත්තේ. මේ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතයි. අද දිනේදී තවත් කොවිඩ් ආසාදිතයින් 132 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90897ක් දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ දිනේදී ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 203 දෙනෙකුම පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන අතර බන්ධනාගාර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා වී තිබුණා. විදේශයන්හි සිට පැමිණි 25 දෙනෙකුද ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය ඔක්තෝබර් මාස 31 වෙනිදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ අඩුම ආසාදිතයින් සංඛ්‍යාව වනවා. ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 66ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48 දෙනෙකුද ඊයේ හඳුනාගෙන ඇති අතර යාපන දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු වශයෙන්ද ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. අනෙක් ආසාදිතයින් 92 දෙනා වාර්තා වන්නේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. මේ අතර තවත් කොවිඩ් මරණයක් ඊයේ දිනේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 552ක් ලෙස දැක්වෙන අතර එලෙස මියගොස් ඇත්තේ යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්. එමෙන්ම ඊයේ දින තුල මෙරට PCR පරීක්ෂණ 7940ක් සිදු කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළා. මේ වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 2715ක් වන අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 410ක්. එමෙන්ම අද දිනේදී පුද්ගලයන් 324 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 87630ක් ලෙසයි දැක්වෙන්නේ. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොවිඩ් එන්නත් මිලියන 7ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අතර මේම තීරණය මෙන්ම තවත් තීරණ කිහිපයක්. තරුණ විශ්වාසකත්වය සංවර්ධනය කිරීමට නොයෙකුත් විදිහේ අංශ ගණනාවකින් අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම අපේ සෑම ග්‍රාම සේවක වසමකම තරුණ ව්‍යවසායකයෙක් තෝරාගෙන ඔකට මූල්‍යමය ශක්තිය ලබා දීමක් කටයුතු කරනවා. ඒ වගේම තරුණ කාන්තාවන් සංවර්ධනය කිරීමට ලක්ෂ 35ක මුදලක් වෙන් කරලා තියෙනවා. නිවසක් සහ කඩයක් අපි සරල භාෂාවෙන් කියනවා නම් ගමේ කඩේ නැවත බල ගැන්වීම සහ ව්‍යාපාරිකයෙක් නිර්මාණය කිරීමේ අදහසින් ඒ තියෙන සුදුසුම පුද්ගලයා මේ සංවර්ධන නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සහ ඒ පළාතේ සිටින දේශපාලන අධිකාරියන් එක්ක එක්කාසු වෙලා සුදුසුම පුද්ගලයා තෝරලා ඒකට ශක්තිය ලබා දීමට ඊට අමතරව තරුණ සංවර්ධන වැඩපිළිවෙල හරහා තරුණ සංවර්ධන අරමුදලක් ආරම්භ කිරීමට හා ඒ අරමුදල ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ සංවර්ධන ලොතරැයි ආරම්භ කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව අරමුදල් පාර්ලිමේන්තුවේ 50ක් මගින් සාපත කිරීමටත් ඒ හරහා තරුණ ව්‍යවසායකයන්ට විශේෂයෙන්ම ලබා දෙන්නට පුළුවන් මූල්‍යමය ශක්තිය ඔවුන්ගේ ඉදිරි දැක්මක් එක්ක තිබෙන ව්‍යාපෘති වලට ලබා දීමට 50ක් මගින් පාර්ලිමේන්තුවේ ලොතරැයියක් ආරම්භ කරලා එහි දෙන ප්‍රතිලාභ ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. 1960 එක දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි දෙපාර්තමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම විශේෂයෙන්ම ආනයන තාවකාලික අත්හරින සෙරමික් නිෂ්පාදන සම්බන්ධවත් ඒ වගේම ඒ හා ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන සම්බන්ධව යම්කිසි විදිහේ තාවකාලික අත්හිටවීමක් කරලා තිබෙනවා. ඒ සම්බන්ධව විශාල පිරිසක්ගේ ඒ ක්ෂේත්‍රය තුල කටයුතු කරන විශාල පිරිසක් ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළා. තියෙන කරුණු සැලකිල්ලටගෙන දින 180ක ණය පදනම මත ආනයන කිරීම සඳහා මේට අවසර ලබා දීලා තියෙනවා. මෙවැනි සමාන්තර භාණ්ඩ කීපයකටත් අතුල් කරලා තියෙනවා ඒ ආනයන කිරීම සඳහා. අපි මේ වෙනකොට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යනවා. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය කාල වේලාවට බලාපොරොත්තු විදිහට ඒව ලැබෙනවා. ඒ වගේම අලුතෙන් එක්කාසු වෙලා තියෙනවා පාවිච්චි කළ හැකි කියලා සහතිකයක් WHO එකෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දීලා තියෙනවා. ස්පුට්නික් කියන රෂ්‍යානු එන්නත අපි බලාපොරොත්තු වෙන ආරම්භයේදී මිලියන 7ක්, ඒ කියන්නේ මිලියන 3.5කට පාවිච්චි කරන්න පුළුවන්. මිලියන 7ක් මිලදී ගැනීමට ඒ සඳහා ඇමරිකන් ඩොලර්ස් මිලියන 69.65ක් භාණ්ඩාගාරයෙන් වෙන් කරන්නට තීන්දුව කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ඊයේ තීන්දුවක් ගත්තා. මානව හිමිකම් කවුන්සිලේ යෝජනාව හරහා රටට ආර්ථික සම්බාධක පැනවීම වැනි අහිතකර බලපෑම් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් මානව හිමිකම් කවුන්සලයට එය එසේ කළ හැකිද? මානව හිමිකම් කවුන්සලයට එසේ කළ නොහැකි. එය ඉදිරිපත් කරන්නට ඕනේ සිකියුරිටි කවුන්සිල් එක. සිකියුරිටි කවුන්සිල් එකෙන් තමයි තීන්දුව ගන්න ඕනේ. අපි කියන නන් බයින්ඩින් කියලා. හැබැයි ඔවුන්ට පුළුවන් පුද්ගලයන් හැටියට පුද්ගලිකව යම් යම් රටවල් වලට තීරණ ගන්න පුළුවන්. අපි ඒතර දුර යන්නට අවශ්‍ය වෙයි කියලා අපි හිතන්නේ නැහැ. මේ වෙනකොට ඉතාමත්ම සාධනීය ලෙස මේ ප්‍රශ්නය ගැන විපරම් වෙන්නේ. ඒ සම්බන්ධව විවිධ අපේ ප්‍රධානම පෙළේ විශේෂයෙන්ම සිකියුරිටි කවුන්සිලේ සිටින වීටෝ බලයත් එක්ක ඉන්න කණ්ඩායම් වලින් බහුතරයක් අපට යම් කිසි විදිහේ සහයෝගයක් ලබා දීලා තිබෙනවා. අභ්‍යන්තර කටයුතු සම්බන්ධව කටයුතු කිරීම මානව හිමිකම් එකේ ප්‍රඥප්තියන් වලට පවා යම් දේවල් පටහැනිය කියන එකයි අපේ අදහස. අපි ඒ සම්බන්ධව ඉදිරියේදී විශේෂයෙන්ම ලබන සැප්තැම්බර් මාසයේ වෙනකොට අපි මේ සම්බන්ධව දැඩි ලෙස සූදානම් වෙනවා.
කතා බහට ලක්ව ඇති සිංහරාජ රක්ෂිතයේ සිදුවන ඉදිකිරීම් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. එහිදී අදහස් දක්වමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ සිංහරාජ රක්ෂිතයට අදාළ සීමාවේ කිසිදු ඉදිකිරීම් කටයුත්තක්ද සිදු නොවන බවයි. පරිසර සංවේදී නායකයෙක් ඉන්න මේ රටේ ඇත්ත වශයෙන්ම සිංහරාජයට අයිති භූමියේ ඉදිකිරීම් කටයුතු කරනවාද ඒ වගේ මේ ගස් කපා හැරීම් කරනවාද අනවසර කටයුතු කරනවාද කියලා පරිසර අමාත්‍යවරයා හැටියට මම ඔබතුමාගෙන් පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. සිංහරාජයේ තත්ත්වය පිළිබඳව කිව්වොත් හෙක්ටයාර් 12000කට ආසන්න ප්‍රමාණයක් තමයි සිංහරාජයට අයත්ව තිබුණේ. අසුගිය කාලේ හිටපු ජනාධිපතිතුමා ගැසට් පත්‍රයකට අත්සන් කරලා තිබුණා එය 36000 දක්වා වැඩි කිරීම 36000 ගණනක් දක්වා වැඩි කිරීම සඳහා. ඒ වගේම මේ කියන මේ මාධ්‍යවලත් මේ හැමතැනම සඳහන් වෙන ඉඩම ඒ සිංහරාජයේ අක්කර 12000ටවත් ඊට පස්සේ වැඩි කර 36000ටවත් අදාළ වෙන්නේ නැහැ. මේ ඉදි කිරීම සම්බන්ධව අක්කර 6ක වගේ ප්‍රමාණයක් තමයි මේ කාරණයට කියන්නේ. මෙතන ගෙවල් 3ක් ඉදි කරන්න කියලා ප්‍රාදේශ සභාවේ අනුමැතියෙන් අරගෙන තිබෙනවා. මෙතන අපිට තවමත් කිසිදු ගස් ඉවත් කිරීමක් පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම පෞද්ගලික ඉඩමක් කියන එක තමයි දැනට සඳහන් වෙලා තිබෙන්නේ. අය ඉදිරිපත් කළ තියෙනවා මේ පිළිබඳව අවුරුදු 40ක පත්තිරු තියෙනවා කියලා. නමුත් අපි නැවත ඉඩම් කච්චේරියට යවලා එය පරීක්ෂා කරලා දෙන්න කියලා කිව්වා. මම වාර්තාවක් ඉල්ලලා තිබෙනවා. මේ සඳහන් වන ඉඩම තියෙන්නේ ප්‍රධාන පාරයිනේ. මේ ඉඩම තියෙන්නේ සිංහරාජයේ ඉඩම ඉඳලා කිලෝමීටර් 3.6කට මෙහායි. ඒකට අපිට මේ ඉඩම විතරක් පවර ගැනීමේ හැකියාවක් නැහැ. එසේ පවර ගන්නව නම් මේ මුළු භූමි භාගයම තමයි අපි පවරගත යුතු වෙන්නේ. ඒ සඳහා අපි දැන්ටමත් අවශ්‍ය වාර්තා අරගනිමින් තිබෙනවා. ඒ වගේම කිසිදු ආකාරයක රාජ්‍ය මැදිහත් වීමක් මේ කටයුත්තට නැtei කියන එක මම ඉතාමත් වගකීමෙන් කියනවා. ජාතික පාරිසරික පනත අනුව තමුන්ගේ වත්තකවත් ඔය වගේ අධි ආරක්ෂිත ප්‍රදේශයක් ආශ්‍රිත තියෙන වත්තකවත් ගස් 5කට වඩා කපන්න බෑ කරුව ඇමතුමා. ගස් 5කට වඩා කපනවා නම් අවසර ගන්න ඕනේ. ගස් 5ක් කිසිම ගසක් කැපීම පිළිබඳව අපිට මෙතෙක් වාර්තා වෙලත් නැහැ. දැන් සමාජ මාධ්‍ය ජාලා හරිම ප්‍රබලයි. එතන ගස් කැපුවා කියලා කිසිම තැනක දාලා නැහැ. මම දැක්ක ඡායාරූප තියෙනවා සමහර සමාජ මාධ්‍ය ජාලාවල පළ කරලා තියෙනවා ඇමර්සන් වල තියෙන ඡායාරූප සිංහරාජ කියලා. ස්කපණේවත් වෙන රටවල් ඉන්දුනීසියාවේ ගස් කපපුවත් ලංකාවේ කියලා මේ දවස්වල පළ වෙනවා. ඒ නිසා මේ අසත්‍ය තොරතුරු පළ කිරීම මත සත්‍ය තොරතුරු සොයා ගැනීමට තිබෙන අවස්ථාවත් මගහැරෙනවා. ඇෆ්ලොටොක්සින් කියන පිළිකාකාරක අඩංගු ආනයනික පොල් තෙල් බහලුම් 13ක් වෙළඳපොළට මුදා හැරලා කියලා. ඒ වගේම මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ මගින් ප්‍රකාශ කරලා තියෙනවා එම සාම්පල් වල මේ දැඩි පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් කියන පිළිකාකාරකේ අඩංගු වෙලා තියෙනවා කියලා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් යම්කිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවාද කියලා. අවශ්‍යම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවා යම්කිසි පාරිභෝගිකයෙක් වෙළඳපොළ තුල මේ අහිතකර පොල් තෙල් තිබෙන බවට මෙතෙක් අපිට කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් කළා නැහැ. පැමිණිල්ලක් ඉදිරිපත් වුණේ නැතත් මම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිතුමාට සඳහන් කළා. ඒ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා කොහේ හරි වෙළඳපොළේ මෙවැනි අහිතකර පොල් තෙල් තියෙනවා නම් ඒ තියෙන ස්ථානය සොයාගෙන ගිහිල්ලා ඒ සිද්ධ වූ ආකාරය පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නට කියලා. ගරු කතානායකතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි රේගුවට කියලා තියෙන්නේ මෙය මනුෂ්‍ය ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන නිසා ප්‍රතිඅපනයනය කරන්නට රට ඇතුළට ගේන්න එපා කියලා. එමනම් ඒක ගෙන ඒම සිද්ධ වෙලා තියෙන්නේ රේගුවෙන්. ඒ නිසා මුදල් අමාත්‍යතුමා රේගුව පිළිබඳ එවැන්නක් සිදු වුණාද කියන එක පිළිබඳ පරීක්ෂාවක් කරයි. ඒ අතරතුර කාට හරි තිබෙනවා නම් දැන් මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වපු අය මේ ස්ථානය දන්නවා නම් කොහෙද තියෙන්නේ වෙළඳපොළේ එක තැනක් හෝ තියෙනවා නම් ඒ තැන පිළිබඳ වහාම අපිට දැනුම් දෙන්න. අපි ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරනවා. පාරිභෝගිකයන්ටත් අයිතිය තියෙනවා. Tamanට අහිතකර පොල් තෙල් තියෙනවා නම් ඒක දැනුම් දෙන්න. ඒ වගේම අපි මේ දිනවල උත්සාහ කරනවා කතානායකතුමනි පොල් තෙල් වෙනුවට මිල අධික නිසා ආදේශකයක් ලෙස මේ රටේ සෝයා වවලා ඒ සෝයා වලින් හදන සෝයා තෙල් මේ සතොස සහ සමුපකාර ජාලය හරහා වෙළඳ පොලේ පවතින ආනයන මිලට වඩා අඩු මිලට බෙදා හැරීම ආරම්භ කරලා තියෙනවා. බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. ඒ සඳහා වන සෞඛ්‍ය නිර්දේශ මේ වන විට සිය අමාත්‍යාංශයට ලැබී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මාර්තු 29 බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණිවල පන්ති යළි ආරම්භ කිරීමට අපි තීරණය කරලා තිබෙනවා. දැනට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම කොළඹ, ගම්පහ, කළුතර පාසල්වල පන්ති පැවැත්වෙන්නේ 5 වන ශ්‍රේණිය, 11 වන ශ්‍රේණිය, 13 වන ශ්‍රේණිය සඳහා පමණයි. හැබැයි දැන් අපි විශ්වාස කරනවා අනිත් ශ්‍රේණිවල පන්තිත් ආරම්භ කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා කිය.
මේ සම්බන්ධයෙන් අපිට අනුමැතිය දැන් ලැබිලා තිබෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල් තුමාගෙන්. බස්නාහිර පළාතේ පෙර පාසලුත් ආරම්භ වෙනවා එන සඳුදා මාර්තු 29. දිවයිනේ සෙසු ප්‍රදේශවල සියලුම පන්තිවල පාඩම් දැන් ආරම්භ වෙලා තිබෙනවා. සියලුම ශ්‍රේණි සඳහා ශිෂ්‍යයන් මේ පාසල් වලට යනවා දිවයිනේ සෙසු ප්‍රදේශවලට. එන සඳුදා මාර්තු 29 වෙනිදා සිට බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි සඳහා පන්ති ආරම්භ කරනවා පෙර පාසල් ඇතුළුව. මේ සියල්ලක්ම කරන්නේ සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව. එසේ කිරීමට පුළුවන් තත්ත්වයක් දැන් ඇති වෙලා තිබෙනවා කියලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සෑහීමට පත් වෙලා තිබෙනවා. ඒක ඊයේ හවස අපිට දැනුම් දෙනවා. ඒ අනුව තමයි මේ තීරණය අපි අරන් මෙම කාල සීමාවේ ලංකාවේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ අතිරේක ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේ එයට විසඳුමක් ලෙස වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි. නමුත් අතිගරු ජනාධිපතිතුමා මේ ගමට ගිහිල්ලා මේ තියෙන අඩුපාඩුකම් හොයද්දී අම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පේන තියෙනවා. ඒකට ප්‍රධාන කාරණාව පසුගිය කාලයේදී සිද්ධ වෙච්ච දේශීය වෛද්‍ය විද්‍යාලවල එමන්තන රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල දරුවන්ට අධ්‍යාපනය ලබන්න බැරි තත්ත්වයක් ඇති කරා. ඒ වගේම විදේශීය වෛද්‍ය අධ්‍යාපනය ලැබලා ආපු දරුවන්ට විභාගෙ තියන බැරි තත්ත්වයක් ඇති කරා. ඒ වගේම වෛද්‍යවරයෙක් තවදුරටත් රටේ රැඳී නැති තත්ත්වයට මේ රට පත් කරා. මෙන්න මේ කියන කාරණා නිසා මේ මොහොත වෙනකොට මේ රටේ යම්කිසි සාපේක්ෂව යම්කිසි වෛද්‍ය හිඟයක අර්බුදකාරී තත්වයකට පත් වෙලා තියෙනවා. ඒකට අපි රජයට යෝජනා කරා. අපි දන්නා ලංකාව ගත්තාම අපේ වැඩිහිටි ජනගහනය වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙන රටක්. එතකොට ඒ නිසා තමයි මේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ කාලය අවුරුදු 60 සිට 63 දක්වා වැඩි කිරීම හරහා මේ සිද්ධ වෙන මේ මොහොතක තියෙන අර්බුදකාරී තත්ත්වයක් අපේ වැඩිහිටි ජනගහනය සඵලව රටේ සෞඛ්‍ය පවත්වාගෙන යාමට දායකත්වයක් ගැනීමක් තමයි අපි කළ යුතුව තියෙන්නේ. ඒතරේ විද්‍යාත්මක හේතු සහ සමාජීය හේතු පාවිච්චි කරලා අපි ඒ රටේ සෞඛ්‍ය සේවය බිඳ වැටීමකින් තොරව රටේ සෞඛ්‍යයේ වෛද්‍යවරුන්ගේ හිඟයකින් තොරව පවත්වාගෙන යන වැඩපිළිවෙලක් අපි එළි දක්වලා තිබුණා. නමුත් එම වැඩපිළිවෙල කරගෙන යද්දී අවුරුදු 63ක් වෙනුවෙන් කල් යැවීම පියවර 3කට කරන්න යෝජනා වෙලා තිබුණා. ඒතකොට 61 දක්වා දීර්ඝ කිරීමක් සිදු වුණා. ඒදී යම් අක්‍රමිකතාවයක් නැති වුණා. කෙසේ හෝ මේ වෙනකොට ප්‍රතිපත්තිමය වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ නිලධාරීන් එකඟ වෙලා තිනවා වසර 63ක් දක්වා වෛද්‍යවරුන්ට සේවා කටයුතු කරගෙන යන්න පුළුවන් කියන. හැබැයි ඒ කාරණය කැබිනට් පත්‍රිකාවක් ලෙස ගෙනහිල්ලා කැබිනට් පත්‍රිකාව අනුමත කිරීම හරහා ඒ අවශ්‍ය කරන සේවාව ලබා ගන්න අපිට අවශ්‍යතාවය තියෙනවා. අපි ඒක ඉල්ලලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී මේ ක්‍රියාවලිය අනුමත වෙයි කියලා. මොකද එසේ අනුමත කිරීම හරහා අපිට පුළුවන් වෙනවා අර ජනාධිපතිතුමාට තිබෙන මේ ගමට ගියාම දෙන ගැටලු වලට සාධනීය විසඳුමක් එමෙන්න ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරන්න. පසුගිය කාලය පුරාම කඳුකර ප්‍රදේශවල වාසය කරන දිව්‍යයන් මදුවලට හසු අවස්ථා අපට වාර්තා වුණා. ඉන් සමහර දිව්‍යයන්ට දිව්‍ය අහිමි වුණා. අද දිනේත් අගරපතන ප්‍රදේශයේදී දිව්‍යයෙකු මත්තකට හසුව තිබූ අතර එම සත්වයායින් මුදවා ගැනීමට අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. ආගරපතන බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොලේ මන්දකට හසු වී බරපතල ලෙස තුවාල ලබා සිටි කඳුකර කොටියා නිර්වින්දනය කර මන්දෙන් මුදාගෙන කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රන්දෙනිගල පශු වෛද්‍ය රෝහල වෙත අද පස්වරුවේ රැගෙන ගොස් තිබෙනවා. මන්දකට හසු වී සිටි කඳුකර කොටියා බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොලේ නැගෙනහිර කොටසේ සේවක නිල නිවාසවලට ඉහළින් තෘණ බිමක මන්ද සහිත මුගුර සමග සිරවී සිටියදී මෙලෙස නිර්වින්දනය කර මුදාගෙන ඇත්තේ. මෙම කඳුකර කොටියා වයස අවුරුදු 9ක් පමණ වයසැති හොඳින් වැඩුණු පිරිමි සතෙකු බවත් කොටියා මන්දට හසු වී දැඩි ලෙස තුවාල ලබා සිටි බවත් රන්දෙනිකල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍යවරයා සඳහන් කළා. බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොළට ඉහළින් පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බෝපත්තලාව රක්ෂිතයේ මෙවැනි කඳුකර කොටියන් ගණනාවක් වාසය කරන බවත් ගෝනුන් සහ වල්ලූරන් දඩයම් කිරීමට සංවිධානාත්මක කණ්ඩායමක් විසින් අටවනු ලබන මදුවලට මෙවැනි කඳුකර කොටියන් හසු වන බවත් බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොලේ සේවකින් සඳහන් කළා.
විනයවත් බව මහමග තුලදී පෙන්වන මේ සිදුවීම කියා දෙන්නේ වටිනා ආදර්ශයක්. අනිකාට ගරු කරමින් සිදු කරන මේ ක්‍රියාව මහමග විනයට එක්විය යුතුම කරුණක්. විනයවත් සමාජයක් හැම දෙනෙක්ම කතා කරන කරුණක් වුණාට සමාජයේ නිවැරදි විය යුතුයයි බොහෝ දෙනා පැවසුවාට නිවැරදි විය යුත්තේ තමා බව අවබෝධ කරගත් අය ඉන්නේ බොහොම අඩුවෙන්. හැබැයි ජපානයේ මේ සියල්ලටම ලබා දෙන්නේ හොඳ උදාහරණයක්. සාමාන්‍යයෙන් මහමග විනය ගැන අපි කතා කරද්දී මතකයට එන්නේ රථවාහන ගමනාගමනයේ මාර්ග සංඥා පිළිපැදීම් වගේ කාරණා. ඒත් මහා මාර්ගය තුල දියුණු විය යුතු තවත් කාරණා බොහෝමයක් ඇති බව මේ ක්‍රියාවෙන් යලිත් අපට සිහිපත් කරනවා. මාරුවන තැන හෙමින් සීරුවේ මාරුවෙන මිනිසුන් සිටින සමාජයක මාරුවෙන තැන අනුන්ට ගරු කරමින් මාරුවෙන මේ මිනිසුන් සමාජයේ යහපත් මානයකට මාරු කරන බව නම් සැබෑවක්. බලන්න මේ කුඩා දරුවන් පවා තමන්ගේ විනයවත් බව මාර්ගයේදී පෙන්වන ආකාරය. ඔවුන්ට පාර මාරුවන්නට ඉඩ දෙන සෑම වාහනයකටම හිස නවා ආචාර කරන්නට ඔවුන් අමතක කරන්නේ නැහැ. අනෙක් කාරණය අප එකිනෙකාට ගෞරව කරන්නට පෙළඹීම පෙරලා ඔබටත් ඒ ගෞරවය එලෙසින්ම ලැබීමක්. ඒ නිසා විනයවත් බව ලෝකයට කියා දෙන්නේ ශිෂ්ට සම්පන්න භූමිකාවක්. හැකි සෑම විටම ජීවිතයට එක්විය යුතු හොඳම දේ නම් විනය බව මේ සිදුවීම කියා දෙනවා. මහමග ගමන් ගන්නා වාහනද විනයවත් ලෙස ගමන් ගන්නවා නම් මහමග මෙවැනි විනයක් දැක ගැනීම අරුමයක් නොවුණු ඇති. අවධානය විදෙස් පුවත් වෙත. රෝහිංගයා සරණාගතයින් වැඩි වශයෙන් ජීවත් වන බංගලාදේශයේ කඳවුරක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බංගලාදේශයේ රොහින්යා සරණාගත කඳවුරක් හරහා හටගත් දැවැන්ත ගින්න හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහන් කළේ ගින්නෙන් තවත් 560කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර පුද්ගලයන් 400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම විශාල පිරිසකට නිවාසද අහිමි වී තිබෙනවා. මේ අතර 40500ත් 50000ත් අතර පිරිසක් ගින්නෙන් පීඩාවට පත්ව ඇති බවයි සරණාගත ආධාර කණ්ඩායම් ගණන් බලා ඇත්තේ. එමෙන්ම ගින්න පාලනය කර තිබුණද බොහෝ ස්ථානවලින් දුමාරය තවමත් පැතිරමින් පවතින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ෆොක්ස් බසාර් ලෙස හඳුන්වන මෙම සරණාගත කඳවුර ලොව විශාලතම සරණාගත කඳවුර ලෙසයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වනු ලබන්නේ. එහි මිලියනයක පමණ සරණාගතීන් පිරිසක්ද ජීවත් වනවා. මේ අතර ඉන්දියාවේ පූනේහි සීරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් එන්නතේ ලේ කැටිති ඇතිවීමේ අවධානමක් මතු නොවන බව ඉන්දිය රජයේ ඉහළ පෙළේ කමිටුවක් මගින් ප්‍රකාශ කළා. විශේෂයෙන් යුරෝපා රටවල ඒ පිළිබඳව සැකයක් මතුවීමෙන් අනතුරුවයි ඉන්දියාව ඒ පිළිබඳ ස්වයං ඇගීමක් සිදු කිරීමට තීරණය කළේ. ඒ අනුව එන්නත් කරණයෙන් පසු ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳ ඉන්දිය රජයේ ජාතික උපදේශක කමිටුව අදාළ ඇගීම සිදු කරනු ලැබුවා. එහි ප්‍රතිඵලය අනුව ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත හෝ කොවැක්සින් එන්නත මගින් ලේ කැටිති ඇතිවීමේ අවධානමක් මතු නොවන බව තහවුරු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් ඉන්දිය රජය විසින් තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබන බවයි එමගින් අවධාරණය කර ඇත්තේ. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වනවා. බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ 3000 සීමාව ඉක්මවා යමින් 3158ක් ලෙස දැක්වුණු අතර දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 84996ක් ලෙසයි. මේ වන විට බ්‍රසීලයේ කොවිඩ් වෛරස ආසාදිතයන් ඉහළ යමින් පවතින අතර රටේ සෞඛ්‍ය පද්ධතියද කඩා වැටීමකට ලක්ව තිබෙනවා. අද වෙන විට බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,21,36,651ක්. එමෙන්ම සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2,98,843ක් ලෙසයි දැක්වෙන්නේ.
දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මාර්තු 25 වෙනිදා ඉංග්‍රීසින් විසින් ලංකාවේ රොබින් හුඩ් ලෙසින් හැඳින් වූ සරදියල් හෙවත් උතුවන්කන්දේ සරදියල් උපත ලබා ඇත්තේ 1832 වසරේ මාර්තු මස 25 වන දිනයි. ලොව පළමු මගේ ප්‍රවාහන දුම්රිය සේවය වේල්සේ ඔයිස්ටර් මවුත් හිදී ආරම්භ කර ඇත්තේ 1807 වසරේ මාර්තු මස 25 වන දිනයි. ග්‍රීසි ජාතික නිදහස් දිනය මාර්තු මස 25 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.